right එතකොට මේ අපි අද කතා කරන්නේ එතකොට යන්නේ මේ ශක්ති විද්‍යාවේ මෙතෙක් සාකච්ඡා නොකරපු ගොඩක් වෙනස් කොටසක් ගැන. දැන් අපි මේ වෙනකොට ශක්ති විද්‍යාව පාඩමේදී සාකච්ඡා කරේ පද්ධතියක රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට ඒ පද්ධතියේ හැසිරීම පිළිබඳ සියලුම ගති ලක්ෂණ එන්තැල්පිය තාපගතික ගති ලක්ෂණ තාපමය ගති ලක්ෂණ එන්තැල්පිය කියන පරාමිතිය භාවිතා කරලා විශ්ලේෂණය කිරීම කරේ. එන්තැල්පිය නේ මොකක්ද එන්තැල්පිය කියන්නේ? නියත පීඩනයේදී මනින තාපය නේද? ඒක උපයෝගී කරගෙන තමයි අපි මෙතෙක් කතන්දරේ කරගෙන ඊයේදිකට. එතකොට අද අපි බලාපොරොත්තු වෙනවා මේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් දෙයක් ගැන කතා කරන්න. මේ කතාව ටිකක් දිගයි. මේ කතාව අවසානයේදී තේරෙයි අපි මේ දැන් කතා කරගෙන යන මාතෘකාව කතා කරේ කියන්නේ. හරි? නැත්නම් අපි මෙහෙම හරි. අපි ලියමු මෙන්න මෙහෙම එකක්. රසායනික ප්‍රතික්‍රියාවක ස්වයං සිද්ධභාවය. රසායනික ප්‍රතික්‍රියාවක ස්වයං සිද්ධභාවය. රසායනික ප්‍රතික්‍රියාවක ස්වයං සිද්ධභාවය. right දැන් මෙතන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ එකක්. දැන් ඔයාලා දන්නවා සමහර රසායනික ප්‍රතික්‍රියා හරි මේ ප්‍රතික්‍රියක මිශ්‍ර කරාට සිද්ධ වෙන්නේ නැහැ. සමහර ප්‍රතික්‍රියක මිශ්‍ර කරපු ගමන්ම සිද්ධ වෙන්න පටන් ගන්නවා. බාහිර ආයාසයෙන් තොරව සිද්ධ වෙන්න පටන් ගන්නවා. දැන් උදාහරණයක් විදියට ගත්තාම සෝඩියම් කැලලක් ජලයක ප්‍රතික්‍රියාව ගන්නවා. හරි. සෝඩියම් කැලලක් අරන් ජලයට දාපු ගමන් මේ ප්‍රතික්‍රියාව වේගන යනවා. ධන තාපය කියලා එකක් තියෙනවා. ඇයි මේ ප්‍රතික්‍රියාවේදී තාපය පිට වෙනවා. සෝඩියම් කැලල අන්තිමට මී ගන්නවා. එතකොට මේ ක්‍රියාවලිය හරි අපි බාහිර ආයාසයෙන් තොරව නිකම්ම වෙනවා. හැබැයි ඔයාලා දන්නවා මේ හයිඩ්‍රජන් වායුවයි ඔක්සිජන් වායුවයි මිශ්‍ර කරොත් එහෙම ජලය හැදෙනවා. කොච්චර හයිඩ්‍රජන් ඔක්සිජන් කාබන් උෂ්ණත්වයේදී මිශ්‍ර කරත් මේ දෙන ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. ඔයාලා අහලා ඇති මේ ප්‍රතික්‍රියාව වෙන්න කුලින් කිලා කිට්ටු කරන්න ඕනේ. නේද? කුලින් කිලා කිට්ටු කරපුවම මේ දෙන ප්‍රතික්‍රියාවල ජලය හැදෙන්න පටන් ගන්නවා. එහෙමනේ. එතකොට මේ සමහර ප්‍රතික්‍රියා මේ විදිහට ප්‍රතික්‍රියක මිශ්‍ර කරාට පස්සේ බාහිරින් සිදු කරන අඛණ්ඩ ශක්තිය සපයීමක්. අඛණ්ඩ ශක්තිය සපයීමක් කියන්නේ දිගටම බාහිරින් ශක්තිය සපයන්නේ නැතුව බාහිර ආයාසයක් යොදන්නේ නැතුව ප්‍රතික්‍රියක මිශ්‍ර කරලා ඉබේම ප්‍රතිඵල කරා යන සමතුලිත ප්‍රතික්‍රියාවක් නම් ඉබේම ධනික සමතුලිත අවස්ථාව කරා යනවා. ඒකට බාහිරින් ආයාසයක් යොදන්න ඕනේ. හරි? සමහර ඒවා හිමින් වෙනවා, සමහර ඒවා වේගෙන් වෙනවා. බාහිර ආයාසකින් බාහිර ශක්තිය සපයීමෙන් බාහිර ශක්තියෙන් තොරව. ඇතර ප්‍රතික්‍රියා හැබැයි අනිවාර්යයෙන්ම ඔන්න මේක පොලිමු විරක් සුට්ටක් කිට්ටු කරොත් ඒ හරිය තියෙන හයිඩ්‍රජන් ටික ඔක්සිජන් එකයි ප්‍රතික්‍රියා කරලා ජලය වෙනවා. තව හයිඩ්‍රජන් වෙන කොහේ හරි තිබ්බොත් ඒ ටික ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරවන්නේ එතෙන්ට තව පොලිමු විරලා ගන්නවා. හරි දැන් අපි හයිඩ්‍රජන් භාජනයකට පුරවලා ගත්තොත් එහෙම හොඳද? මේ වගේ දැන් මේකේ හයිඩ්‍රජන් ඔක්සිජන් ඉන්නවා කියලා හිතන්නකෝ. අපි මේ හරියට පොලිමු ගිරලා ගත්තොත් මේ හරිය දෙන හයිඩ්‍රජන් ඔක්සිජන් ටික ප්‍රතික්‍රියා කරනවා. මේ ප්‍රතික්‍රියා කරලා ඒ ජලය හැදෙන්න කරනවා. ආයෙ ප්‍රතික්‍රියාව ඉන්නේ. තව හයිඩ්‍රජන් ඔක්සිජන් ප්‍රතික්‍රියා කරනවා නම් ආයෙ පොලිමු ගිරලා මේ හරියට දානවා. තේරුණාද? මේ හරියට ප්‍රතික්‍රියා කරනවා නම් මේ හරියට දානවා. ඒ ප්‍රදේශයේ ටික වෙලා ප්‍රතික්‍රියා කරලා ඉවරුණා. හැබැයි දැන් සමහර ප්‍රතික්‍රියා තියෙනවා. දැන් මේ සෝඩියම් කැලලක් අදුරු දැම්මම පස්සේ ඒ සෝඩියම් කැලල දිය වෙලා ඉවර වෙනකම්
ප්‍රතික්‍රියා ඉවර වෙනකම්ම වැඩේ වේගන යනවා දිගට. අන්නේ විදිහට ප්‍රතික්‍රියාවක් පටන් ගත්තට පස්සේ සම්පූර්ණත්වය කරා. ඒකෙන් සම්පූර්ණත්වය කරා කියන්නේ ප්‍රතික්‍රියක ඉවර වෙනකම් හෝ සමතුලිතතාව ප්‍රතික්‍රියාවක් නම් සමතුලිතතාවයට එන වෙනකම් හෝ ඉබේම සිදු වීගෙන යනවා නම් එවැනි රසායනික ප්‍රතික්‍රියාවල වලට කියනවා ස්වයං සිද්ධ ප්‍රතික්‍රියා කියලා. යම් රසායනික ප්‍රතික්‍රියාවක් ප්‍රතික්‍රියක මිශ්‍ර කරාට පස්සේ බාහිර ආයාසයෙන් තොරව ඉවර වෙනකම්ම ඒක ප්‍රතික්‍රියක ඉවර වෙනකම්ම හෝ සමතුලිත ප්‍රතික්‍රියාවක් නම් සමතුලිත අවස්ථාව එළඹෙනකම් හෝ ඉබේම වේගන යනවා නම් එවැනි ප්‍රතික්‍රියාවල වලට අපි කියනවා මොනවද? ස්වයං සිද්ධ ප්‍රතික්‍රියා කියලා. හරිද? ස්වයං සිද්ධ ප්‍රතික්‍රියා කියලා. එහෙම නොවන ඒවාට අපි කියනවා ස්වයං සිද්ධ නොවන රසායනික ප්‍රතික්‍රියා කියලා. ස්වයං සිද්ධ නොවන රසායනික ප්‍රතික්‍රියා කියලා. හරි? ඉතල අපිට ලියන්න. ලියගන්න මෙන්න මෙහෙම රසායනික ප්‍රතික්‍රියාවක ස්වයං සිද්ධ භාවය. ලියන්න රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක මිශ්‍ර කිරීමෙන් පසු ප්‍රතික්‍රියක අවසන් වනතුරු හෝ ගතික සමතුලිත අවස්ථාවකදී පද්ධතිය ගතික සමතුලිත ප්‍රතික්‍රියාවකදී පද්ධතිය ගතික සමතුලිතතාවයට එළවෙන තුරු හෝ අඛණ්ඩව සිදුවන්නේ නම් එවැනි රසායනික ප්‍රතික්‍රියා ස්වයං සිද්ධ ප්‍රතික්‍රියා ලෙස හැඳින්වේ. අලුත් දෙයක් කියන්න උදාහරණයක් ලෙස සෝඩියම් කැබැල්ලක් ජලයේ සමග ප්‍රතික්‍රියාව සලකමු. සෝඩියම් කැබැල්ලක් ජලයේ සමග ප්‍රතික්‍රියාව සලකමු. ලියන ප්‍රතික්‍රියාව හරි ලියන්න. මෙම ප්‍රතික්‍රියාවේ
මෙම ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක මිශ්‍ර කිරීමෙන් පසු බාහිර බලපෑමකින් තොරව ප්‍රතික්‍රියක මිශ්‍ර කිරීමෙන් පසු බාහිර බලපෑමකින් තොරව පද්ධතිය ප්‍රතික්‍රියාවේ සම්පූර්ණත්වය කරා බාහිර බලපෑමකින් තොරව ගමන් කරයි. ප්‍රතික්‍රියාවේ සම්පූර්ණත්වය කරා බාහිර බලපෑමකින් තොරව ගමන් කරයි. right ආගන්න දැන් රසායනික ප්‍රතික්‍රියාවක් ස්වයං සිද්ධද නැද්ද කියන එක ඒ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි පර්යාසය මත රඳා පවතින්නේ. හරිද? ඒක විද්‍යාත්මක පරීක්ෂණාත්මකව හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක් තියෙනවා ස්වයං සිද්ධේවත් නොනේ. තාප අවශෝෂකේවත් තියෙනවා ස්වයං සිද්ධ සහ නොනේ. හරි මම හොඳ උදාහරණයක් කියන්නවා. දැන් ඔන්න මේ කොහොමද අපි කියන්නේ දර කොටයක් ගන්නකො. හරිද? සමහර දර කොට මේ කඩදාසියක් ගන්නකො කඩදාසිය. ඔයාලා දැකලා තියෙනවද සමහර කඩදාසි පත්තු කරාට පස්සේ චුට්ටක් කරලා පත් වෙලා නිවිල යනවා. දර කොටත් එහෙම දෙන්න ලිපට දර දාවි සමහර දර පත්තු වෙනවා චුට්ටක් කරලා පත් වුණාට පස්සේ නිවිල යනවා. හරිද? දැන් ප්‍රතික්‍රියාව තාපදායක තාප අවශෝෂක ගිනි ගන්නවා රස්නේ ඇති වෙනවනේ තාපදායක. හැබැයි මගදී නතර වෙනවා. ඔක්සිජන් ඉවර වෙනවද? නෑ. දර ඉවර වෙනවද? නෑ. ප්‍රතික්‍රියක තියෙද්දී හරි ප්‍රතික්‍රියක තියෙද්දී ප්‍රතික්‍රියාව නතර වෙනවා. ස්වයං සිද්ධ නැහැ. හරි. හැබැයි මදුරු කොයිල් එකක් වගේ එකක් ගන්නකො. අපි මදුරු කොයිල් එකක් පත්තු කරාට පස්සේ මදුරු කොයිල් එක බොහෝ වෙලාවට කොයිල් එක ඉවර වෙනකම්ම දිගටම ගිනි ගන්නවා. තාම කලාතුරකින් නිවුනොත් තමයි. මොකද කොයිල් එක හදාලා තියෙන රසායන ද්‍රව්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේ දහන ප්‍රතික්‍රියා ස්වයං සිද්ධ වෙන පරිදි. මේක හදලා තියෙන්නේ දහන ප්‍රතික්‍රියා ස්වයං සිද්ධ වෙන පරිදි. පැහැදිලි වෙනසක් තියෙනවා නේ. දැන් විතර කැලලා කඩදාසියක් වගේ මගදී ගෙවෙන්න පුළුවන්. හරි. හැබැයි මදුරු කොයිලක් මගින් ගෙවෙන්නේ නැහැ කොහොමද? අපි නිමුණොත් තමයි. එතකොට මේක මේ ස්වයං තාපදායක ඒවා තියෙනවා නේ ස්වයං සිද්ධ ඒවා තියෙනවා නැති ඒවා. ඒ වගේ තාප අවශෝෂකේවත් තියෙනවා. ස්වයං සිද්ධ ඒවාත් තියෙනවා ස්වයං සිද්ධ නොවන ඒවාත් තියෙනවා. මේ කාරණා අපි අවබෝධ කරගන්න ඕනේ තමයි රසායනික ප්‍රතික්‍රියාවගේ එන්තැල්පි විපර්යාසය කියන එක මගින් ඒ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධද නැද්ද කියන එක ඍජුව ප්‍රකාශ කරන්නේ. කොටිම විගොත එන්තැල්පි විපර්යාසයයි ස්වයං සිද්ධ භාවය අතරේ ඍජු සම්බන්ධයක් නැහැ. තාපදායකක් තියෙනවා ওই જાතිය ස්වයං සිද්ධ සහ නොවන දෙවර්ගෙම තාප අවශෝෂකක් තියෙනවා ස්වයං සිද්ධ සහ නොවන දෙවර්ගෙම. එනිසා මේ රසායනික ප්‍රතික්‍රියාවක් ස්වයං සිද්ධද නැද්ද කියන කතාව ඒ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය වලින් පමණක් ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මේ පිළිබඳව අපිට අධ්‍යයනය කරන්න එන්තැල්පියෙන් එහාට ගියපු වෙනත් ගුණයක් කතා කරන්න වෙනවා. හරිද? මේ රසායනික ප්‍රතික්‍රියාවක ස්වයං සිද්ධභාවයේ පුරෝකථනය කරන්න අපිට අවශ්‍ය එක පරාමිතියක් තමයි එන්තැල්පි. හැබැයි එන්තැල්පිට අමතරව තවත් තාප රසායනික ගුණයක් ඕන වෙනවා. අන්න ඒ ගුණයට කියනවා එන්ට්‍රොපිය කියලා. මොකද්ද? එන්ට්‍රොපිය. මේක ලාන්නේ හරි. අපි ඔක ආරංචි ලියාගෙන යටි ලියා ගන්න අලුත් ඡේදෙක. රසායනික ප්‍රතික්‍රියාවක ස්වයං සිද්ධභාවය පුරෝකථනය කිරීම සඳහා
ස්වයං සිද්ධභාවයේ පුරෝකථනය කිරීම සඳහා එම ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය පමණක් ස්වයං සිද්ධභාවය පුරෝකථනය කිරීම සඳහා එම ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය පමණක් යොදාගත නොහැක. තාපදායක ප්‍රතික්‍රියා ඇතැම් විට ස්වයං සිද්ධ වන අතර ඇතැම් විට ස්වයං සිද්ධ වන අතර ඇතැම් විට ස්වයං සිද්ධ නොවේ. තාපදායක ප්‍රතික්‍රියා ඇතැම් විට ස්වයං සිද්ධ වන අතර ඇතැම් විට ස්වයං සිද්ධ නොවේ. ඒකටම කියන්න. ඇතැම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාද ඇතැම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාද ඇතැම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාද ස්වයං සිද්ධ මෙන්ම ස්වයං සිද්ධ නොවන අවස්ථාද හමුවේ. ස්වයං සිද්ධ මෙන්ම ස්වයං සිද්ධ නොවන අවස්ථාද හමුවේ. මේ නිසා ස්වයං සිද්ධ නොවන අවස්ථාද හමුවේ. මේ නිසා රසායනික ප්‍රතික්‍රියාවක ස්වයං සිද්ධ භාවය පුරෝකථනය කිරීමට රසායනික ප්‍රතික්‍රියාවක ස්වයං සිද්ධ භාවය පුරෝකථනය කිරීමට එන්තැල්පිය පමණක් යොදාගත නොහැක. එන්තැල්පිය පමණක් යොදාගත නොහැක. ඒ සඳහා අවශ්‍ය වන තවත් තාපගතික ගුණාංගයක් පවතින අතර එය එන්ට්‍රොපිය S ලෙස හැඳින්වේ. right. අනුමාත්‍රාව ලියා ගන්න එන්ට්‍රොපිය right. ආගන්න. දැන් මේක හොඳට අවබෝධ කරගන්න.
ඇත්තම එන්ට්‍රොපිය තාපගතික ගුණාංගයක්. හරිද? තාපයත් එක්ක සම්බන්ධ එකක්. සම්බන්ධ වෙන කොහොමද කියලා මම කියන්නේ ඉස්සරහට. දැන් එන්තැල්පි කියන එක අපි ඉගෙන ගත්තානේ. එන්තැල්පි කියන්නේ තාපය. සරලයි. එන්තැල්පි කියන්නේ මොකද්ද? තාපය. හරිද? උෂ්ණත්වය වැඩි වෙනකොට තාපය වැඩි වෙනවා. ඔක තමයි එන්තැල්පි. එන්ට්‍රොපිය කියන්නේ තාපය සම්බන්ධ ගුණාංගයක්. හරිද? දැන් උෂ්ණත්වය වැඩි වෙද්දී පුතේ ඝනයක් ද්‍රව වෙනවා. ද්‍රවයක් වායු වෙනවා. හරි. ඝන ද්‍රව වෙලා ද්‍රව වායු වෙද්දී අංශු අතර තියෙන ආකර්ෂණ බල දුබල වෙලා වායු තත්ත්වයටපත් වෙද්දී බිඳිනම යනවා. අපි අර පදාර්ථයේ අවස්ථාවේ පොඩි කෙටි පාඩමක් කතා කරානේ වාගේ පාඩමේ. ඒකද අපි කිව්වා ඝනයක් ද්‍රවයක් වඩපත් වෙද්දී අන්තර්ගත ආකර්ෂණ බල යම් මට්ටමකට සැලකිලි ප්‍රමාණයකින් විශාල ප්‍රමාණයකින් දුර වෙනවා. ද්‍රවයේ වායු බවටපත් වෙද්දී ආකර්ෂණ බල සම්පූර්ණයෙන් කැඩලා යනවා. පරිපූර්ණ වායුවක අනුතර ආකර්ෂණ බල නැහැ කියලා තමයි කතා කරන්නේ. එතකොට ආකර්ෂණ බල දුර්වල වෙනකොට අංශු එකිනෙකින් ස්වාධීන තනි තනිව හැදෙන්න පටන් ගන්නවා. ඒතර අංශු වල චලිතයට කාටවත් බාධකයක් නැහැ. අංශු අහමු ලෙස චලනයට පටන් ගන්නවා. අපි වායුවක් අර්ථයක් මෙහෙමනේ. විවිධ වේග වලින් අහමු ලෙස චලනය වන අංශු වලින් සමූහිත වෙනවා. එතකොට ද්‍රවයකදී 100ක් අහමු ලෙස චලනය වෙන්න බැරි වුණා. ඝනයකට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රමාණයකට අංශුවට අහමු චලනය දෙන්න පුළුවන්. ඒ ද්‍රවය අඩම් පරිමාව ඇතුලේ අහමු ලෙස චලනය වෙන්න තරම් ආකර්ෂණ බල දුර්වලයි. වායුවකදී කතාව උපරිමයටම යනවා. අංශු වල ඕන තරම් අහමු ලෙස චලනය වෙන්න පුළුවන්. අනුතර එකිනෙක සම්බන්ධයක් නැති නිසා. අන්නේ අංශු අහමු ලෙස චලනය වීමේ හැකියාව random motion අහමු ලෙස චලනය වීමේ හැකියාවට අපි කියනවා අහමුතාවය කියලා. මොකද්ද? අහමුතාවය. හරි. මේ අහමු ලෙස චලනය වීමේ හැකියාව කියන එකත් එක්කම එකට යන ගුණාංගයක් තමයි අංශු වල විසිරීම. ඇයි විසිරීම කියලා කියන්නේ? දැන් ඝනයකට වඩා ද්‍රවයක අංශු වල විසිරීමක් තියෙනවා. ද්‍රවයට වඩා වායුවක අංශු වල විසිරීමක් තියෙනවා. වායුවක් ගත්තාම මුළු පරිමාණයෙන් විසිරලා තියෙනවා. ඕන තරක යන්න පුළුවන්. අහමු ලෙස චලනය වෙන්න පුළුවන්. ද්‍රවයක ද්‍රව පරිමාව තුළ විසිරීලා තියෙනවා. හරි. ද්‍රව පරිමාව තුළ විසිරීලා තියෙන ඕන විදිහකට යන්න පුළුවන්. ඝනයක විසිරීලා නෙවෙයි ඇසිරීලා තියෙනවා. මොකද්ද විසිරීලා නෙවෙයි ඇසිරීලා තියෙනවා. එහෙනම් නිශ්චිත ආකාරයකට ඇසිරීලා අපි ඒක මොකක්ද කියන්නේ? ස්පටිකයක් නේ මම දන්නේ දැලිසක් කියලා. යන්න බෑ කොහෙවත්. නේ? එතකොට ඔයාලට තේරෙනවා මේ ඝනයකට සාපේක්ෂව ද්‍රවයකට සාපේක්ෂව වායු පැත්තට යද්දී අංශු වල විසිරීම හේවත් අහමුතාවයකින් වැඩි වෙනවා. හරිද? දැන් තාපය කියන්නේ ගුණාංගයන්නේ. අයිස් කැටයක් ගත්තොත් තාපය අඩුයි සීතලයි. නේ? අපි රත් වුණාට පස්සේ ගත්තොත් ගින්දර ගත්තොත් එහෙම දර කොටයක් ගිනි ගන්නකොට ගත්තොත් රස්නේ උෂ්ණත්වය වැඩි. නේ? අපි කියනවා තාපය වැඩි කියලා. තාපය වැඩි දරුදු කියන එක ඒකනේ වෙන්නේ. රස්නේ නම් තාපය වැඩි, සීතල නම් තාපය අඩු. අපිට එහෙම කියන්න පුළුවන්. හැබැයි අපිට මැනලා කියන්නත් පුළුවන්. මොනවද? ජූල් වලින්. නේ? ජූල් වලින් මැනගෙන Q. එතකොට තාපය කියලා භෞතික ගුණාංගයක් තියෙන ගුණාංගයක්. ගුණයක් තියෙනවා. ඒක ප්‍රමාණාත්මකව මනිනකොට අපි කියන්නේ තාප ප්‍රමාණය. කියන එකක් තියෙනවා. තාප ප්‍රමාණය. තාපය කියන ගුණාංගයේ තාප ප්‍රමාණය. සමහරවිට අපි එන්තැල්පි කියලා කියනවා. ඒකත් එක්තරා ආකාරයක්. අපේ ශක්ති විද්‍යාව පාඩමේදී නම් තාපයට කියන්නේ එන්තැල්පි කියලා. අකියෝනේ මෙන්න මෙතනින් එහාට අපි මේකට එන්තැල්පි කියලා කියන්නේ. එතකොට මනින්න පුළුවන්. ඒකකයක් තියෙනවා මොනවාද? මවුලයට කිලෝජූල්. තාපේ මනින්න ගත්තොත් තාප ප්‍රමාණයේ විදියට ජූල්. නේ? ඒකකයක්. ගුණාංගයේ තාපය හරි මනින්නේ තාප ප්‍රමාණයේ විදියට ඒකකේ ජූල්. මෙන්න මේ අහමුතාවයේ තියෙන ගුණාංගය මනින මිනුමට අපි කියනවා මොකක්ද? එන්ට්‍රොපි කියලා. ශක්ති විද්‍යාවේදී තාපය කියන ගුණාංගය මනින මිනුමට කියන්නේ මොකද්ද? එන්තැල්පි. තාපය මනින්නේ මොකෙන්ද? එන්තැල්පිය ප්‍රමාණාත්මක මිනුම.
ඒකකයේ මවුලයට කිලෝජූල් ශක්ති විද්‍යාව පාඩේ මම හරිනේ අන්න ශක්ති විද්‍යාව පාඩමේ අහමුදාවේ කියන ගුණාංගය මනින පරාමිතියට කියන්නේ ප්‍රමාණාත්මක මනින පරාමිතිය එන්ට්‍රොපිය ඒකකය මවුලයට කෙල්විනයට ජූල් මවුලයට කෙල්විනයට ජූල් එහෙනම් මවුලයට කෙල්විනයට ජූල් ඔක තමයි එන්ට්‍රොපිය මනින එකක හරි ඔයාලගේ සිලබස් එකේ ගොඩ විස්තර නැහැ මම ඉස්සර ලොකු විස්තර කරනවා එන්ට්‍රොපි සම්බන්ධයෙන් හරි අලුත් රිසෝස් බුක් එකේ මේ 2011 ගොඩාක් කොටස් අඩු කරලා තියෙන නිසා මම පාඩම ඉතාම සංක්ෂිප්තව අත්‍යවශ්‍ය කරුණු ටික විතර ගැටලුවත් කරලා කරන්නේ හරි ඔන්න එහෙනම් තාපය කියන ගුණාංගයේ ශක්ති විද්‍යාවේ මනින්නේ එන්තල්පිය කියන පරාමිතිය ඒකකයේ මවුලට කිලෝජූල් අහමුදාවේ කියන ගුණාංගය ශක්ති විද්‍යාවේ මනින්නේ එන්ට්‍රොපිය කියන පරාමිතියෙන් ඒකකය මොකද්ද කෙල්විනයට මවුලට ජූල් පැහැදිලිද ඔන්න ඔකයි කතන්දරේ එන්ට්‍රොපි හරි හරි අනුමාතෘකාව ලියා ගන්න එන්ට්‍රොපිය අනුමාතෘකාව ලියා ගන්න එන්ට්‍රොපිය right මේ ඉස්සර ලියමු යම්කිසි පද්ධතියක් තුල පවතින අංශු වල අහඹු හැසිරීම හේවත් අංශු වල විසිරීම අහඹු හැසිරීම හේවත් අංශු වල විසිරීම නම් ගුණාංගයක් පවතී මෙම ගුණය අංශු වල හැසිරීම ඇලයිලා විසිරීම නම් ගුණාංගයක් පවතී මෙම ගුණය හඳුන්වනු ලබන්නේ අහඹුතාවය යන නමින් මෙම ගුණය හඳුන්වනු ලබන්නේ අහඹුතාවය යන නමින් අහමුදාවය යන නමින් හරි අලුත් පෙරගෙන යන්න අහමුදාවය යන ගුණාංගය ප්‍රමාණාත්මකව ඉදිරිපත් කිරීම සඳහා අහමුදාවය යන ගුණාංගය ප්‍රමාණාත්මකව ඉදිරිපත් කිරීම සඳහා යොදා ගනු ලබන පරාමිතිය අහමුදාව යන ගුණාංගය ප්‍රමාණාත්මකව ඉදිරිපත් කිරීම සඳහා යොදා ගනු ලබන පරාමිතිය एंट्रोपिय लैस हैंडलिंग में शक्ति विद्यावेदी शक्ति विद्यावेदी
තාපය වැඩිම සඳහා එන්තල්පිය යොදා ගන්න අතර එහි ඒකකය kJ mole ring එක මවුලට කිලෝ ජූල් වේ. බරාමහල් යටි කියන්න එන්ට්‍රොපිය ඒකකය කෙල්විනට මවුලට ජූල් වේ. එන්ට්‍රොපිය ඒකකය කෙල්විනට මවුලට ජූල් වේ. හරි එන්ට්‍රොපිය ඒකකය කෙල්විනට මවුලට ජූල් වේ. අපි මේ එන්ට්‍රොපිය වැඩි වෙන අඩු වෙන ක්‍රියාවලිය ගැන පොඩ්ඩක් බලමු. හරිද? දැන් මේ වගේ බලන්න. දැන් තාපය ගත්තොත් එහෙම එන්තැල්පිය උෂ්ණත්වය මත වෙනස් වෙනවා නේ. උෂ්ණත්වය වැඩි වෙද්දී එන්තැල්පිය වැඩි වෙනවා. ඒ වගේ අහමුදාවය වැඩි වෙද්දී එන්ට්‍රොපිය වැඩි වෙනවා. හරිද? එතකොට එන්තැල්පිය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම අපි දන්නවා. හරි මේ වගේ ක්‍රියාවලියක් ගත්තොත් යම් රසායනික ප්‍රතික්‍රියක වල එන්තැල්පියට වඩා ප්‍රතිඵල වල එන්තැල්පිය අඩු නම් හරි අපි එන්තැල්පිය ඉදිරිපත් කරන ක්‍රමයක් තියෙනවා නේ. මොකක්ද? මෙන්න මේකට කියනවා ඩෙල්ටා H එන්තැල්පි වෙනස. මේක ඉදිරිපත් කරන්නේ සම්මතාකාරයෙන් කොහොමද? H ප්‍රතිඵල රිනේජ් ප්‍රතික්‍රියක. එතකොට H ප්‍රතිඵල රිනේජ් ප්‍රතික්‍රියක. මේ පරමාණු මතක් කරන්නේ. එතකොට ප්‍රතිඵල වලට වඩා ප්‍රතික්‍රියක විශාල නම් මොකද වෙන්නේ? මේක ලොකුයි යගේ කුඩ. නේද? මෙතන තියෙනවා H ප්‍රතිඵල යට තියෙන්නේ කුඩයි, H ප්‍රතික්‍රියක උඩ තියෙන්නේ විශාලයි. ප්‍රතිඵල වලට වඩා ප්‍රතික්‍රියක වල එන්තැල්පි වැඩි. මෙවැනි ප්‍රතික්‍රියාවලදී ඩෙල්ටා H ඍණාංගයක් ගන්නවා. අපි කියනවා තාපදායක. ඔය විදිහටම එන්ට්‍රොපියත් හරි ඔය විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. රසායනික ප්‍රතික්‍රියාවක එන්ට්‍රොපි විපර්යාසය සම්මත ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුතේ. කොහොමද? ඩෙල්ටා S කියලා එන්ට්‍රොපි විපර්යාසය. සමීකරණය තමයි ප්‍රතිඵල වල එන්ට්‍රොපියෙන් අඩු කරනවා අපි ප්‍රතික්‍රියක එන්ට්‍රොපි. ප්‍රතිඵල වල එන්ට්‍රොපියෙන් අඩු කරනවා මොකද්ද? ප්‍රතික්‍රියක එන්ට්‍රොපි. ඔක තමයි එන්ට්‍රොපි විපර්යාසය රසායනික ප්‍රතික්‍රියාවේදී ඉදිරිපත් කරන සම්මතාකාරය. එතකොට එයම රසායනික ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙන්න පුළුවන්. මොකද්ද? මෙතන ප්‍රතික්‍රියක තිබිලා මෙතන ප්‍රතිඵල තිබ්බොත් එන්ට්‍රොපි හොඳේ එන්ට්‍රොපි. එතකොට ඊතලේ පහළට හරි S ප්‍රතිඵල
කුඩයි S ප්‍රතික්‍රියක. එතන මේ කෑල්ල ලොකුයි මේ කෑල්ල කුඩයි. හරි ඩෙල්ටා S විනාඩියක් ගන්න. අපි කියනවා එන්ට්‍රොපි දායක. මොකද්ද? එන්ට්‍රොපි දායක. හරි ඊගාට මෙතන ප්‍රතිඵල තිබ්බොත් මෙතන ප්‍රතික්‍රියට තිබ්බොත් ඊතරේ උඩට ප්‍රතිඵල ලොකුයි ප්‍රතික්‍රියක කුඩයි. S ප්‍රතිඵල ලොකුයි S ප්‍රතික්‍රියක කුඩයි. එහෙම වුණොත් අර වගේ ඩෙල්ටා S ධනාවයක් ගන්නවා අපි කියනවා एंट्रोपी अवशोषक. एंट्रोपी दायक एंट्रोपी अवशोषक. පැහැදිලිද? මේ තාපදායක පාඩම තමයි මම චුට්ටක් මතක් කරලා දුන්නා. හරි. අපි මේවට කියනවා අවස්ථාශ්‍රිත කියලා. මොනවද? අවස්ථාශ්‍රිත. ඇයි? අවස්ථා දෙකක් අඩු කරලා ගන්න පුළුවන්. සමීකරණයකින් අඩු කරලා ගන්න පුළුවන් ඒක. එන්තල්පියත් ඒ වගේ එන්ට්‍රොපියත් ඒ වගේ. හරිද? ඔය එන්තල්පි කියනවනේ එන්තල්පිට කරන්න පුළුවන් සියලු දේවල් එන්ට්‍රොපිට කරන්න පුළුවන්. एंट्रोपी चक्र අඳින්න පුළුවන් एंट्रोपी බෝන් නේබර් චක්‍ර අඳින්න පුළුවන් एंट्रोपी රූප සටහන අඳින්න පුළුවන් මේ තමයි සරලම एंट्रोपी රූප සටහන. ඊගා ප්‍රතිඵල වල एंट्रोपी ප්‍රතික්‍රියා වල एंट्रोपी අඩු කරලා ගන්න පුළුවන් ඕන එකක් කරන්න පුළුවන්. ඔය සෙල්ලම් ඔක්කොම තමයි එන්තල්පි ඔක්කොම මේකට කරන්නේ. පැහැදිලිද? right ලියාගමු මෙහෙම. එන්තල්පිය මෙන්ම एंट्रोपीද एंथैल्पी මෙන්ම एंट्रोपीද අවස්ථාශ්‍රිතයකි රස එබැවින් रासायनिक प्रतिक्रिया एंट्रोपी विपर्यास प्रतिफल वल एंट्रोपी प्रतिक्रिया वल एंट्रोपी අඩු කිරීමෙන් ලබාගත හැක. මේක ලියන්න डेल्टा S RXN रिएक्शन කියලා ලියන්නේ ඈ रिएक्शन මතකනේ සමානයි S ප්‍රතිඵල ඍණ S ප්‍රතික්‍රියක ෆොටෝ කරගන්න ලියලා ඕකම තමයි එන්තැල්පියටත් ලිව්වේ එන්ට්‍රොපියටත් ඒකම කරන්න පුළුවන්
right අලුත් පේලි ලියන්න අලුත් පේලි ලියන්න प्रतिक्रियक प्रतिफलवल एंट्रोपिय प्रतिक्रियक प्रतिफलवल एंट्रोपिय विशाल वीम हो कुडा वीम अणु विशाल वीम हो कुडा वीम अणु विशाल वीम हो कुडा वीम अणु रासायनिक प्रतिक्रियावक एंट्रोपी विपर्यास रासायनिक प्रतिक्रियावक एंट्रोपी विपर्यास दानव और ऋणायन गत है दानव और ऋणायन गत है दानव और ऋणायन गत है एम एक अवस्थावन एंट्रोपी दायक एंट्रोपी अवशोषक लेस एंट्रोपी दायक एंट्रोपी अवशोषक लेस हඳුන්වනු ලැබේ एंट्रोपी दायक एंट्रोपी अवशोषक लेस हඳුන්වනු ලැබේ राइट මේක අදගමු පුතේ එකම පිටුව දෙපැත්ත වලින්ද මේ තාපදායක තාප අවශෝෂක කේස් එකම තමයි හරි ප්‍රතික්‍රියා කරනවා ප්‍රතිඵල අඩුයි සමීකරණයට දාපුවාම ඍණ තේරෙනවද ඊට පස්සේ ප්‍රතික්‍රියා කරනවා ප්‍රතිඵල වල වැඩි සමීකරණයට දාපුවම දාන්න ඍණ නම් දායක දාන අවශෝෂක අදගම බලන්න රූපේ මේක දැන් ලියලා තියෙන සමීකරණ ලියන්න ඕනේ නැහැ රූපේ විතරක් අඳගන්න හරි එන්ට්‍රොපි දායක එන්ට්‍රොපි අවශෝෂක अनुमात्रकावल लिया गंड डेल्टा एस आर एक्स एन ही लाकुण डेल्टा एच आर एक्स एन ही लाकुण पुरोकतने किरीम डेल्टा एस आर एक्स एन ही लाकुण पुरोकतने किरीम හරි දැන් අපි පොඩි ඩිස්කෂන් එකක් සාකච්ඡාවක් දාන්න යන්නේ හරි මම දැන් මෙතන ක්‍රියාවලිය කීපයක් කියලා දෙනවා එතකොට ඔයාලා ඒවයි ලකුණ දානද රින්නද කියලා හිතා ගන්න හරි මම විස්තර කරනවා හරි ඔන්න හරි අපි පළවෙනි අවස්ථාව ගමු ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනවා හරි අපි ගමු A කියලා සංයෝගයක් හරි මූල ද්‍රවයක් හරි තියෙනවා ඝන ද්‍රවයක් බවට පත් වෙනවා මම කියලා දුන්නා නේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙද්දී අංශ වල අහුතාවය වැඩි වෙනවා විශ්ලේෂණය වැඩි වෙනවා හරි එතකොට ඝනයට වඩා ද්‍රවයේ එන්ට්‍රොපිය වැඩි හරිද A solid වලට වඩා entropy of A liquid විශාලයි එතකොට අඩු එකේ ඉඳන් වැඩි පැත්තට යන්නේ එතකොට මෙහෙම මේ solid liquid ඊතලයේ උඩට ලකුණ දාන හරි එහෙනම් මේකේ delta s rxn විශාලයි එහෙනම් ඝන ද්‍රවයක් වඩපත් වීම විලයන ක්‍රියාවලියට දාලා උඩට යන්නේ ඊතලයේ ලකුණ දාන හරි දෙවෙනි එකකුත් කතා කරමු ද්‍රවයක්
වායුවක් බවටපත් වෙනවා. දැන් කියන්න දෙයක් නැහැ. ලික්විඩ් නොතර නම් ගෑස් මෙහි නේද? ඒ ඇයි අංශු හොඳටම විසිරෙනවා. අංශු හොඳටම විසිරෙනවා. ඇයි ඕන විදිහට යන්න පුළුවන්. වායුවේ උපරිම එන්ට්‍රොපියක් තියෙනවා. හරි. එහෙනම් S liquid විශාලයි. S gas A gas. එහෙනම් මෙවැනි ක්‍රියාවලියක delta S Rx විශාල බිඳුව. ඕන මේ හරි පැන්සලින් එකෙන් යන්නේ solid liquid gaseous දාන එහෙනම් පොද පළවෙනි සංසිද්ධිය ලියමු. ඝනයක් ද්‍රවයක් බවට පත් වීම. ඝනයක් ද්‍රවයක් බවට පත් වීම. එන්ට්‍රොපි අවශෝෂක ක්‍රියාවලියකි. एंट्रोपी अवशोषक क्रियावली की मेगलिया ए सॉलिड ए लिक्विड වෙනවා ධනයට වඩා ද්‍රවයක අංශ වල විසීම වැඩි ලකුණු දාන්න ඉක්මනින් ලියා ගන්න ඊයා පොයින්ට් එක द्रवයක් වායු තත්ත්වයට පත් වීමේදී ඊගා පොයින්ට් එක द्रवයක් වායු තත්ත්වයට පත් වීමේදී द्रवයක් වායු තත්ත්වයට පත් වීමේදී එන්ට්‍රොපිය වැඩි වෙන බැවින් वाष्पीकरण वाष्पीकरण एंट्रोपी अवशोषक क्रियावली की लिक्विड गैस द्रव्य वायु एंट्रोपी वैली और ना साइड की मेरे में का तजो जिया कर ඊතලේ උඩට නම් ලකුණු දාන්න ඊතලේ උඩට නම් ලකුණු දාන්න මතක නේ අපි එන්තල්පි රූප සටහන නීති ඔක් කරා ඊතලේ උඩට නම් ලකුණු දාන්න ඊතලේ පහළට නම් ලකුණු දෙන්න මේක ලියන්න දැන් තව මෙහෙම හිතමු ඕනම ද්‍රව්‍යයක ඝනයක හෝ ද්‍රවයක හෝ වායුවක උෂ්ණත්වය වැඩි කරනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට අන්තරාණුක බල මොකද වෙන්නේ? අන්තරාණුක බල දුර්වල වෙනවා. එතකොට අංශු චලනය වීම, අහමුලස චලනය වීම මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ නිසා ඝනයක හෝ වේවා, ද්‍රවයක හෝ වේවා, වායුවක හෝ වේවා උෂ්ණත්වය වැඩි කරද්දී අංශු වල චලනය වැඩි වෙනවා. එතකොට අන්තරාණුක බල දුර්වල වෙනකොට අහමුතාවය හරි නිදහස් චලනය වීමේ හැකියාව චුට්ටක් හරි අන්තරාණුක බල දුර්වල වෙනකොට නිදහසේ චලනය වීමේ හැකියාව චුට්ටක් හරි වැඩි වෙනවා. අහමුතාවය වැඩි වෙනවා කියලා කියන්නේ අහමුතාවය උඩට අහමුතාවය කියන්නේ එන්ට්‍රොපියද? අහමුතාවය වනින්නේ මොකද එන්ට්‍රොපිය? අහමුතාවය වැඩි වෙනවා කියන්නේ එන්ට්‍රොපිය වැඩි වෙනවා. අහමුතාවය වැඩි වෙනවා කියන්නේ එන්ට්‍රොපිය වැඩි වෙනවා. එහෙනම් තාපය වැඩි වෙනවා කියන්නේ එන්තල්පිය වැඩි වෙනවා වගේ අහමුතාවය වැඩි වෙනවා කියන්නේ එන්ට්‍රොපිය වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ උඩට නම් ලකුණු දාන්න. දැන් උෂ්ණත්වය වැඩි වෙද්දී අහමුතාවය වැඩි වෙනවා කියන්නේ ලකුණු දාන්න. උෂ්ණත්වය වැඩි වෙද්දී අහමුතාවය වැඩි වෙනවා කියන්නේ ලකුණු දාන්න. ලියමු. ඝනයක් හෝ ද්‍රවයක් හෝ වායුවක් ඝනයක් හෝ ද්‍රවයක් හෝ වායුවක්
එහි උෂ්ණත්වය වැඩි කිරීමේදී අංශු අතර ආකර්ෂණ බල දුර්වල වීමෙන් අංශු අතර ආකර්ෂණ බල දුර්වල වීමෙන් අංශු අතර ආකර්ෂණ බල දුර්වල වීමෙන් අහමුදාවේ වැඩි වෙන අතර අහමුදාවේ වැඩි වෙන අතර එන්ට්‍රොපිය වැඩි වීම एंट्रोपी वैल्यू එබැවින් උෂ්ණත්වය වැඩි කිරීම एंट्रोपी अवशोषक क्रियावली බලන්න ඊගව කාරණා රසායනික ප්‍රතික්‍රියාවක හරිද ප්‍රතිඵල පැත්තේ තියෙන වායු අණු ප්‍රමාණය ප්‍රතික්‍රියක පැත්තේ තියෙන වායු අණු ප්‍රමාණයට වඩා වැඩි නම් එන්ට්‍රොපිය වැඩි ඒ කියන්නේ මේකේ මේ පැත්තට වඩා මේ පැත්තේ එන්ට්‍රොපිය වැඩි හේතුව තමයි වායු අණු ප්‍රමාණය වැඩි අර පැත්තේ වායු අණු විද්වයි මේ පැත්තේ වායු අණු එකයි මොකද වායු කියන්නේ එන්ට්‍රොපිය වැඩිමයි. ඝන වලට වඩා වායු වල එන්ට්‍රොපිය වැඩි. එතකොට එන්ට්‍රොපිය වැඩි අය වැඩි පැත්තේ මේ පැත්තේ ඉති මේ පැත්තේ එන්ට්‍රොපිය වැඩි වෙනවා. අනිත් පැත්තත් එහෙම. හරිද? මම මේක නම ලියුවා තා පොයින්ට් එක. මේ බලන්න. මේක එන්ට්‍රොපි අඩු වෙන ක්‍රියාවක්. මේ පැත්තේ වායු අණු හතරක් තියෙනවා. මේ පැත්තේ වායු අණු දෙකයි තියෙනවා. එතකොට N2 ධන 3යි H2 මෙතන ඇමෝනියා මෙතන. එන්ට්‍රොපි අඩු වෙනවා. එහෙනම් මේක ඩෙල්ටා S RXN ඍණ ඊතලේ පහළට නම් ලකුණු ඍණ. මේවා තමයි තේරුම් ගන්න ඕනේ. මෙතන මේ පැත්තට වඩා මේ පැත්ත වැඩි. හරි. ඔන්න ස්ට්‍රක්චර් ලකුණු වලට නෙමෙයි. කැල්සියම් ඔක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, කැල්සියම් කාබනේට්. එතකොට ඊතලේ උඩට මේ එන්ට්‍රොපි වැඩි පැත්ත. ඊතල උඩට නම් ලකුණ දාන්න. डेल्टा S RXN දාන්න. විශාල විදිහට. පැහැදිලිද? ඊතලේ පහළට නම් ලකුණ දෙන්නේ. ඊතලේ එන්න ලකුණ ගන්න. එහෙනම් පද්ධතියක රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරන පද්ධතියක හරි රසායනික ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵල පැත්තට යනකොට වායු අණු ප්‍රමාණය වැඩි වෙනවා නම් එන්ට්‍රොපිය වැඩි වෙනවා. වායු අණු ප්‍රමාණය අඩු වෙනවා නම් එන්ට්‍රොපිය අඩු වෙනවා. හරි ඊගා පොයින්ට් එක ලියන්න. රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත්වන විට
පද්ධතියේ වායු අණු ප්‍රමාණය පද්ධතියේ වායු අණු ප්‍රමාණය වැඩි වේ නම් එන්ට්‍රොපිය වැඩි වේ. එන්ට්‍රොපිය වැඩි වේ. ඒකටම ලියන්න වායු අණු ප්‍රමාණය අඩු වේ නම් වායු අණු ප්‍රමාණය අඩු වේ නම් එන්ට්‍රොපිය අඩු වේ. හරි උදාහරණ දෙකක් ලියගමු. උදාහරණ ලියන්න මේක. කැල්සියම් කාබනේට් කැල්සියම් ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියාව ලියන්න. වායු අණු 0යි වායු අණු 1යි. මේක විතරදී. එතකොට ප්‍රතික්‍රියක වල එන්ට්‍රොපියට වඩා ප්‍රතිඵල වල එන්ට්‍රොපිය වැඩි. මේක ලකුණු කරලා පෙන්නන්න. ප්‍රතික්‍රියක වල එන්ට්‍රොපියට වඩා ප්‍රතිඵල වල එන්ට්‍රොපිය වැඩි. උඩින් ලකුණු කරන්න. මෙතන ලියන්න ඩෙල්ටා S RXN විශාලයි බිඳුවයි. ඊතලයේ උඩට නම් ලකුණ දාන්න. ඊතලයේ උඩට නම් ලකුණ දාන්න RXN දාන්න. අනිත් මේක තියන්න N2 3x2 2යි යනවා. වායු අණු 4යි වායු අණු 2යි. වායු අණු 4යි වායු අණු 2යි. වායු අණු ගන්න අඩු වෙද්දී මේ එන්ට්‍රොපි අඩු වෙනවා නේ. අඩු වෙනවා. ඊතලේ පාලට නම් ලකුණ ඍණ RXN ඍණ. delta S RXN ඍණ. හරි. ලියාගන්න උදාහරණ දෙකම. ලියාගන්න උදාහරණ දෙකම. අපි බලමු මේ මෙන්න මේක. ලියා ගන්න ඕන මම අපි ඉලක්ක වලින් හොයනවා. දැන් මේ වායු අණු ගන්න බලලා කියන්න පුළුවන්නේ සංඛ්‍යාත්මකව බලමු එකක්. අපි සංඛ්‍යාත්මකව බලමු පුරෝපදනය කරන්න. ඊළඟ පහත දැක්වෙන ප්‍රතික්‍රියාව සලකන්න. පහත දැක්වෙන ප්‍රතික්‍රියාව සලකන්න. ස්පන්දන ප්‍රතික්‍රියාව. ඊළඟ C2H6 gas धन 5O2 gas දෙකයි CO2 ධන 3යි H2O බලන්න අඩවි කියන්නේ සමීකරණය දෙක වැඩි කරුවේ 4යි CO2 ධන 6ක් හතක් වුණා නේ දැන් දුලිතයි නේද හතයි 6යි
4 වර්ගයට 8යි 6 14යි. මෙන්න මේ ප්‍රතික්‍රියාව ලියන්න. මෙම ප්‍රතික්‍රියාවේ රෝමිලක අංක 1 රෝමිලක අංක 1 මෙම ප්‍රතික්‍රියාවේ डेल्टा S RXN ही ලකුණ පුරෝගතනය කරන්න. डेल्टा S RXN ही ලකුණ පුරෝගතනය කරන්න. දෙවෙනි කොටස පහත දැක්වෙන වගුවෙන් අවශ්‍ය දත්ත ලබාගෙන रासायनिक प्रतिक्रियावे एंट्रोपी विपर्यासය गणने करන්න. मैंने दफ्तर के लिया और दफ्तर के लिया डेल्टा S RX ની ලකුණු පුරෝගතනය කරනවා. මෙතෙන් තමයි ගන්න පළවෙනි කොටස. මේ පැත්තේ වායුමෝල් කියන 6 4යි 10යි. මේ පැත්තේ වායුමෝල් 7යි දෙන 9යි. එහෙනම් මේ පැත්තේ වායුමෝල් වැඩිනේ. එහෙනම් ප්‍රතිඵල පැත්තේ එන්ට්‍රොපිය වැඩි. මම ලියනවා. ප්‍රතිඵල වායුමෝල් ගන්න වැඩි. S प्रतिपाल विशाल S प्रतिक्रिया S प्रतिपाल विशाल S प्रतिक्रिया එතකොට S प्रतिपाल මෙහෙම ප්‍රතික්‍රියක චුඩිය දින प्रतिपाल මේ සටහන අඳින්න ඕනේ නැහැ උනේ ඊතලේ උඩට ලකුණු දාන්නේ එම නිසා डेल्टा S RXN प्रतिक्रिया में एंट्रोपी विपर्यास और दान भी विशाल बिंदुवයි එහෙම නැත්නම් දාන ඔච්චර හොයලා පෙන්නන්න දැන් හොයලා පෙන්නේදී මම කියලා දුන්නානේ බලන්න මම කියලා දෙන්න අවතර විදිහ හරි මේකේ ප්‍රතික්‍රියාව එන්ට්‍රොපි විපර්යාස දාන්න डेल्टा S RXN කියන සම්මත ඒ නිසා සම්මත කියනම දානවා එහෙනම් डेल्टा S සම්මත RXN සමානයි प्रतिඵලවල සම්මත එන්ට්‍රොපියෙන් අඩු කරන්න ප්‍රතික්‍රියකවල සම්මත එන්ට්‍රොපිය මේක පොතේ එන්තැල්පියදි කරපු වැඩේම තමයි ඒ විදිහටම කරන්න ඕන ඒ විදිහටම CO2 4 දෙනෙක් ඉන්නවා මේ දින CO2
213.4 මේ ඔක්කොම දාන්න හොඳයි දාන්න. ජලය 6ක් ඉන්නවා. ජල වාෂ්ප 188.7යි. 6ක් ඉන්නවා. අණු කිරීම C2H6 289.6 සහ O2 206.7 හරි ඔක සුළු කරන්න. හරි ඔක සුළු කරමු. අටසිය 54.4යි 6 42යි 48 52යි 48යි 5යි 53යි 6යි 5යි 11යි එක්තාසකදී 22.0 අඩු කිරීම 6 2 12යි 9 2 18යි 19යි 2 4 4යි 5යි 2 4 459.2යි 42යි 4.4 4 2යි 6යි 4 2යි 6යි 5යි 3යි 8යි 8යි 1යි 9යි මෙතන 9යි 2යි නෑ දශම දෙක වෙනවා 9යි 2යි 11යි 5යි 4යි 9යි 1යි 10යි 4යි 4යි 8යි 1යි 9යි 1986.6 අඩු කරා උත්තර එනවා කීයද ධන 85.4යි ජූල් මවුලට කෙල්වෙන ධන 85.4 ධනනේ හරි නේද ධන 85.4 උත්තරේ ධන කිව්වනේ කලින් පුරෝගතනය කරද්දි තාම ලක්ම ගන්න මේ බලන්න මේ අලුත් මැජික් එකක් නෑ කොහොමද හොයන්නේ ප්‍රතිඵල වල එන්ට්‍රොපිය ප්‍රතික්‍රියා වල එන්ට්‍රොපිය අර කලින් එන්තැල්පි හදපු විදියමයි 100% මේ විදියමයි අලුත් දේවල් නෑ හදාගමු සුළු කරමු බලන්න right එතකොට ඔය අපි කතා කරේ එන්තැල්පියට අමතරව අපිට රසායනික ප්‍රතික්‍රියාවක ස්වයං සිද්ධභාවය පුරෝගතනය කරන්න ඕන නම් පරාමිතිය දැන් මේ පරාමිති දෙක කොහොමද ස්වයං සිද්ධභාවය කියන ගුණයත් එක්ක සම්බන්ධ වෙන්නේ? හරි. ඒක ටිකක් දිග කතාවක්. හරි. මේ කතාවට අතරමැදි මම කියවන්නේ මේ කතාව සම්පූර්ණයෙන් ඉගෙනගෙන ඉවරනම තමයි තේරෙන්නේ කියලා. මේ එන්තල්පි එන්ට්‍රොපි ස්වයං සිද්ධභාවයත් එක්ක සම්බන්ධ කරන අතරමැදියෙක් ඉන්නවා. එයාට කියනවා යෝජ්‍ය ශක්තිය කියලා. योज्य शक्ति हरी मैं परामितिය හඳුන්වලා දුන්නේ ගිබ්ස් කියලා විද්‍යාඥයෙක්. ඒ නිසා මේකට කියන්නේ ගිබ්ස් යෝජ්‍ය ශක්තිය කියලා. සමාන පොතවල යෝජ්‍ය ශක්තිය කියලා තියෙනවා හරියට ඒක කිව්වා කියලා වැරද්දක් නැහැ. යෝජ්‍ය ශක්තිය එහෙම නැත්නම් ගිබ්ස් යෝජ්‍ය ශක්තිය. සමහර පොතවල මම දැකලා දෙනවා ගිබ්ස් ශක්තිය කියලා තියෙනවා. ඔය ඔක්කොම හරි. හරි යෝජ්‍ය ශක්තිය ගිබ්ස් ශක්තිය ගිබ්ස් යෝජ්‍ය ශක්තිය ඔය තුනම අදහස් කරන්නේ එකම දේ. ලියා ගන්න ඊගා අනුමාතෘකාව යෝජ්‍ය ශක්තිය නැත්නම් ගිබ්ස් යෝජ්‍ය ශක්තිය
योज्य शक्ति मतलब गिब्स योज्य शक्ति මෙන්න මේ පරාමිතිය තමයි රසායනික ප්‍රතික්‍රියාවක එන්ට්‍රෝ ස්වයං සිද්ධභාවය නිර්ණය කරන්න සම්බන්ධ වෙන්නේ. හරිද? හරි. මේ ගිබ්ස් ශක්තිය කියන එක නැත්නම් යෝජ්‍ය ශක්තිය කියන එක සංකේතවත් කරන්නේ කැපිටල් G වලින් දාගන්න වරාණික සංකේතය කැපිටල් G. මේක අර්ථ දක්වලා තියෙන්නේ ගිබ්ස් ශක්තිය සමානයි රසායනික යම් මූලද්‍රව්‍යයක හෝ සංයෝගයක ගිබ්ස් ශක්තිය කියන එක මේක තාපගතික පරාමිතිය. හරි? මේක තාපගතික පරාමිතිය. ඒ සංයෝගයේ එන්තැල්පිය ඍණ උෂ්ණත්වයේ වරක් එන්ට්‍රොපි විදියට. හරි මොනවා හරි මූලද්‍රව්‍යයක සංයෝගයක ගිබ්ස් ශක්තිය කියන්නේ එන්තැල්පිය ඍණ නිරපේක්ෂ උෂ්ණත්වයේ වරක් එන්ට්‍රොපි. හරිද? එතකොට රසායනික ප්‍රතික්‍රියාවක් ගත්තොත් එහෙම මේ විදිහට අපි ලියනවා ප්‍රතික්‍රියක ප්‍රතිඵල මම කියන්නේ මේ ඒකේ පුරා මේක තමයි මොඩල් එක ආකෘතිය රසායනික ප්‍රතික්‍රියාව. එතකොට ඊතරේ උඩ තමයි එන්නේ මොකද්ද? ඔව් අපි දැන් මේකේ ගිබ්ස් ශක්ති විපර්යාසය කියන්නේ. ගිබ්ස් ශක්ති විපර්යාසය අර්ථ දක්වන්නේ එතකොට අපි ඉස්සලාම ලියමු මෙහෙම G ප්‍රතිඵල කියන්නේ प्रतिफल वाले एंथैल्पी ऋण P प्रतिफल वाले एंट्रोपी මොකලියන් ඒ විදිහටම ප්‍රතික්‍රියකම ගිබ්ස් ශක්තිය සමානයි प्रतिक्रियकම एंथैल्पी निरपेक्ष उष्णत्व वाला प्रतिक्रियकम एंट्रोपी हर एंथैल्पी एंट्रोपी වගේම ගිබ්ස් ශක්තිය අවස්ථාසිතය ඒකත් අර්ථ දක්වන්නේ කොහොමද ඩෙල්ටා G සමානයි ප්‍රතිඵල වලින් අනුකරනවා ප්‍රතික්‍රියක प्रतिफल වලින් අරගන්නවා ප්‍රතික්‍රිය. එතකොට මොකද ප්‍රතිඵල වලින් ප්‍රතික්‍රියකනේ. එතකොට මම මේක එකක් කියලා ගන්නවා මේක දෙකක් කියලා ගන්නවා. එක රින දෙකලින් එක රින දෙකලින් එතකොට එනවා G ප්‍රතිඵල බලාගෙන ඉන්න ඍණ G ප්‍රතික්‍රියක මේ වෙනකොට තේරලා තිබ්බත් බලන් ඉන්න. සමානයි H ප්‍රතිඵල ऋण T S प्रतिफल අඩු කිරීම එතන ප්‍රතික්‍රියකනේ H ප්‍රතික්‍රියක අඩු කිරීම උෂ්ණත්වය වරක් S ප්‍රතික්‍රිය S प्रतिक्रिया දැන් වරහන් අයින් කරමු දැන් මේ G ප්‍රතිඵල වෙන G ප්‍රතික්‍රිය කියන්නේ මොකක්ද ඩෙල්ටා G RXN ඩෙල්ටා G RXN මෙතන දිනම ඩෙල්ටා G RXN හරිද සමානයි සමානයි මොකද්ද H පද ටික මම එක ළඟ ලියනවා ඒ කියන්නේ एंथैल्पी पद ටික එක ළඟ ලියනවා एंट्रोपी पद ටික එක ළඟ ලියන්න යනවා හරිද එක ಜಾති පද එක ළඟට අරන් ලියමු एंथैल्पी पद එකට एंट्रोपी पद එකට එතකොට මෙතන එනවා H ප්‍රතිඵල වෙන H ප්‍රතික්‍රියක මේක අරගෙන ඉන්නවා හරි ඊට පස්සේ මම ඍණ ලකුණක් එක ගන්නවා ඍණ T එළියට ගත්තාම ඍණ T එළියට ගන්න S ප්‍රතිඵල ඍණ T එළියට ගත්තාම මේ ඍණ ඉතුරු වෙනවා ඍණ T එළියට ගත්තාම මේ ඍණ ඉතුරු වෙනවා ඍණ S ප්‍රතික්‍රිය ප්‍රතිඵල වල එන්තල්පියෙන් ප්‍රතික්‍රිය වල එන්තල්පිය අඩු කරපුවාම වෙන එකට කියනවා පුතේ
डेल्टा एच की डेल्टा एच राइट ఈ ප්‍රතිඵලවල එන්ට්‍රොපියෙන් ප්‍රතික්‍රියාවල එන්ට්‍රොපිය අඩු කරපුවා මේක තමයි කිව්වා ඩෙල්ටා S කියලා. එහෙනම් රසායනික ප්‍රතික්‍රියාවකට ගිබ් ශක්තිය ගණනය කරන්න පුළුවන් ක්‍රම දෙවෙනි ක්‍රමය මොකක්ද? අපිට ප්‍රතිඵලවලයි ප්‍රතික්‍රියාවල එන්ට්‍රොපි ගිබ් ශක්තිය දීලා තිබුණා. දැන් 2020 රචනා ප්‍රශ්න පත්‍රයේ ආපු ශක්ති විද්‍යාව ප්‍රශ්න මේ දෙන්න දීලා තිබුණා. මේක අහන්න. හරි සරලයි අර ගොඩක්. හරි ඊට කලින් ආපු විභාග ප්‍රශ්නවල මේවා දීලා තිබුණේ නැහැ. ගිබ් ශක්තිය කියන පරාමිතිය දීලා තිබුණේ නැහැ. හරි. ඒ වෙනුවට හරිද එන්තල්පි එන්ට්‍රොපි දීලා තියෙනවා. එන්තල්පි එන්ට්‍රොපි දීලා තියෙනවා. එතකොට ඩෙල්ටා S ඩෙල්ටා H ඩෙල්ටා S දෙන්න වෙනම හොයාගත්තොත් මෙන්න මේ සමීකරණය මොකක්ද? ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S සමීකරණය දාලා ගිබ් ශක්ති පරාසය වලන. දැන් ඒතර එන්තල්පි පරාසය, එන්ට්‍රොපි පරාසය, ගිබ් ශක්ති පරාසය කියලා තුනක් තියෙනවා. තුනම ප්‍රතිඵලවලින් ප්‍රතික්‍රියා අනුගමනය ගන්න පුළුවන්. ගිබ් ශක්ති පරාසය හොයන විශේෂ සමීකරණයක් තියෙනවා. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. හරි විශේෂ කියන්නේ අමතර සමීකරණයක්. මේක තමයි අපි වැඩිපුරම බලන්න ගන්න. මොකද මේවා හොයන්න පුළුවන්. හරි මේ ඇස්ට්‍රෙන් තමයි අර ගන්න එක. right තරම ගිබ් ශක්තිය කියවට තාම කිව්වනේ මේක කොහොමද අර සංසිද්ධභාවයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. ඉස්සරහ මේක සටහන් කරගෙන ඊට පස්සේ බලමු රසායනික ප්‍රතික්‍රියාව සංසිද්ධභාවයට මේක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඊළඟ ඉස්සර මේ ගිබ් ශක්තිය ලියන්න රසායනික ප්‍රතික්‍රියාවක ස්වයං සිද්ධභාවය නිර්ණය කිරීමෙහිලා स्वयं सिद्ध भावे निर्णय किरीमेहिला एंथैल्पी सह एंट्रोपी එකිනෙක සම්බන්ධ කරන පරාමිතිය හඳුන්වනු ලබන්නේ गिब्स शक्तिय යන නමින් වේ. गिब्स शक्तिय යන නමින් වේ. යම් සංඝටකයක गिब्स शक्तिय अर्थ දක්වා ඇත්තේ පහත දැක්වෙන සමීකරණයෙන්
පහත දැක්වෙන සමීකරණයෙන් හරි g කියන g සමානයි h ඍණ ts g සමානයි h ඍණ ts හරි right යන්න ලියන්න එන්තල්පිය හා එන්ට්‍රොපිය මෙන් එන්තල්පිය හා එන්ට්‍රොපිය මෙන් ගිබ්ස් ශක්තියද එන්තල්පිය හා එන්ට්‍රොපිය මෙන් ගිබ්ස් ශක්තියද අවස්ථාශ්‍රිතයකි එනම් කිසියම් රසායනික ප්‍රතික්‍රියාවක ගිබ්ස් ශක්ති විපර්යාසය ප්‍රතිඵලවල ගිබ්ස් ශක්තියෙන් ප්‍රතික්‍රියාවල ගිබ්ස් ශක්තිය අඩු කිරීමෙන් ලබාගත හැකියි. ප්‍රතිඵලවල ගිබ්ස් ශක්තියෙන් ප්‍රතික්‍රියාවල ගිබ්ස් ශක්තිය අඩු කිරීමෙන් ලබාගත හැකියි. right මේක ලියන්න delta g rx න් සමානයි delta g rx න් සමානයි g ප්‍රතිඵල ඍණ g ප්‍රතික්‍රියා ලියලා කොටු කරගන්න g ප්‍රතිඵල ඍණ g ප්‍රතික්‍රියා ලියලා කොටු කරගන්න හරි නේද? right හරි දැන් අපි උත්පන්න කිරීම කරමු. කියන්න මෙම සම්බන්ධතාවය භාවිතා කිරීමෙන් අලුත් පෙළියක මෙම සම්බන්ධතා භාවිතා කිරීමෙන් रासायनिक प्रतिक्रियावक गिब्स शक्ति विपर्यासය
ගණනය කිරීම සඳහා පහත දැක්වෙන සමීකරණය ව්‍යුත්පන්න කළ හැකිය. අපි ලියමු දෙන්නේ මේ ප්‍රතික්‍රියාව ලියා ගන්න. ප්‍රතික්‍රියක ප්‍රතිඵල. ගිබ් ශක්ති විපර්යාසය කියලා කියන්නේ මොකක්ද? මේක. හරිද? එතකොට ප්‍රතිඵල වල දාන්න G ප්‍රතිඵල සමානයි H ප්‍රතිඵල ඍණ T S ප්‍රතිඵල මේ සමීකරණ දැම්මා. G ප්‍රතික්‍රියක සමානයි H ප්‍රතික්‍රියක ඍණ T S ප්‍රතික්‍රියක මේ සමීකරණ දැම්මා. බලාගෙන ඉන්න සිද්ධ සමගාමී සමීකරණ දෙකක් වගත්තා. එකෙන් දෙක අඩු කරනවා. ප්‍රතිඵල වෙන ප්‍රතික්‍රියක අඩු කරනවා. හරි උත්තර මේකෙන් මේක අඩු වෙනවා. G ප්‍රතිඵල ඍණ G ප්‍රතික්‍රියක කියන ඩෙල්ටා G RXN. දැන් ලියමු. ඊගාට එන්තල්පි දෙක එකලගෙන ගත්තාම එන්නේ H ප්‍රතිඵල වෙන H ප්‍රතික්‍රියක. අඩු කිරීම ලකුණත් එක්ක හරි T එළියට ගන්න. එතකොට එන්නේ S ප්‍රතිඵල වෙන S ප්‍රතික්‍රියක. මේ ලකුණ එළියට ගත්තාම S ප්‍රතිඵල වෙන S ප්‍රතික්‍රියක. තර ප්‍රතිඵල වල එන්තල්පි ප්‍රතික්‍රියක වල එන්තල්පි අඩු කරපුවාම එන්නේ ඩෙල්ටා H. ඍණ T प्रतिफल वाला एंट्रोपी प्रतिक्रिया वाला एंट्रोपी आगे तरफ आएंगे डेल्टा S यानी वो डेल्टा G RX से समान है डेल्टा H ऋण T डेल्टा S के समीकरण को आज जान दो राइट उपग्रह वाला और उपग्रह करा दैट पेज जाएगा डेल्टा G RX से स्वयं सिद्ध बारे के संबंध में नहीं वाला අන්පර මේක ටිකක් දිග කතාවක්. මේකේ මේ සම්පූර්ණ කතාව ඔයාලට සිලබස් එකේ නෑ. හරි. මම ඔයාලට මේ එන්ට්‍රොපියට පොඩි පොතක් දෙන්නම්. ඒ පොතේ ඔය විස්තරය ඔක්කොම තියෙනවා. මේ අපි ඩෙල්ටා D RXN කියන එක මේක කොහොමද ස්වයංසිද්ධභාවයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක තියෙන්නේ තාපගති විද්‍යාවේ දෙවෙනි නියමය. මොකේද? තාපගති විද්‍යාවේ දෙවෙනි නියමය. දැන් තාපය කියන පාඩම හරිද ඉගෙනගෙන තියන අය හරි තාපේ භෞතික තාප භෞතිකය කියන පාඩම තාම මම හිතන්නේ ඔයාලට උගන්වලා නැතුව ඇති හරිද තාපගති විද්‍යාවේ දෙවෙනි නියමයේ තියෙනවා මෙන්න මෙහෙම එකක් ඕනෑම තාපගතික ක්‍රියාවලියක් හරි බාහිර බලපෑමකින් කරව ස්වයං සිද්ධ වෙන්න නම් ඒ තාපගතික ක්‍රියාවලිය තුල විශ්වයේ එන්ට්‍රොපිය අඩු වෙන්න ඕනේ. විශ්වයේ එන්ට්‍රොපිය වැඩි වෙන්න ඕනේ. හරි. මොකද ඕනෑම තාපගතික ක්‍රියාවලිය ස්වයං සිද්ධ වෙන්න නම් ඒ ක්‍රියාවලිය මගින් විශ්වයේ එන්ට්‍රොපිය වැඩි වෙන්න ඕනේ. එතකොට ওই කතාව ලොකු උත්පන්න කිරීමක් කරා ඇවිල්ලා තමයි අපි මේ දැන් කතා කරන සම්බන්ධයට යන්නේ. එතකොට මම ওই පොත ඔයාලට දෙන්නම්. හරි. මේ පොතේ ওই විස්තරය ඔක්කොම තියෙනවා. මම මේ පොත ඔයාලට දීලා පස්සේ දවසේ කියන්නේ මම ආපහු මේ පාඩම රිවිෂන් කරනකොට ඔයාලට පොත දෙනවා. එතකොට මම පොඩ්ඩක් කියලා දෙනවා. නමුත් ඒ පොත සිලබස් එකේ නෑ. හරි. දැන් මේ කියන්නේ සිලබස් එකේ එන ටික. හරි කාටද මේ නැත්තම් මේක උගන්නපුවා මම මේ තාපගතිය කියලා දන්නේ නැති කේස් එක නෑ. මම කැම්පස් එකේ පළවෙනි ඉන්නේ දෙවෙනි ඉන්නේ ශුන්‍යාදී ඉන්නේ ඉගෙනගෙන තියෙන්නේ. මම දන්නවා කතාව. හරි. දැන් අලුත් සිලබස් එකේ මේ කතාව තියෙන ටිකක් තියෙනවා. ඒ ටික තමයි කියන්නේ. එතකොට තාපගති විද්‍යාවේ දෙවෙනි නියමයේ කියන නියමයෙන් එන ව්‍යුත්පන්න කිරීමක් තියෙනවා. ඒ ව්‍යුත්පන්නයෙන් එන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් ස්වයං සිද්ධ වන්නේ ඒ ප්‍රතික්‍රියාවේ ගෙක්ෂෝජ ශක්ති විපර්යාසය ඍණාගයක් ගන්නා විට වේ කියලා ඔප්පු කරලා තියෙනවා. රසායනික ප්‍රතික්‍රියාවක් ස්වයං සිද්ධ වන්නේ ඒ ප්‍රතික්‍රියාවේ ගෙක්ෂෝජ ශක්ති විපර්යාසය ඍණාගයක් ගන්නා විට වේ කියලා නියමයක්. ගෙක්ෂෝජ ශක්ති විපර්යාසය ධනාගයක් ගන්නා විට රසායනික ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. ගෙක්ෂෝජ ශක්ති විපර්යාසය බිඳුව වෙන රසායනික ප්‍රතික්‍රියා ගතික සමතුලිත ප්‍රතික්‍රියාවේ කියලා
අනික සමතුලිතතාවය කතා කරන්නේ ගතික සමතුලිත ප්‍රතික්‍රියාවේ කියලා. හරි ඔප්පු කරලා තියෙනවා. එතකොට මේ ඔප්පු කිරීමට පදනම වුණේ පුතේ තාපගති විද්‍යාවේ දෙවන නියමය. හරි. එතකොට එතෙන් මේ ඔප්පු කිරීම කරන විදිය ඔයාලගේ සිලබස් එකේ නෑ. මෙන්න මේ කොටස විතරයි අපිට තියෙන්නේ. ඍණාංශ ස්වයං සිද්ධයි, ධනාංශ ස්වයං සිද්ධ නෑ. බිඳුව රාගාතික සමතුලිත වෙනවා. හරි. ලියා ගන්න අනුමාත්‍රකාවක්. गिब्स योज्य शक्ति विपर्यास गिब्स योज्य शक्ति विपर्यास गिब्स योज्य शक्ति विपर्यास रासायनिक प्रतिक्रियावक स्वयं सिद्ध भावे गिब्स योज्य शक्ति विपर्यास रासायनिक प्रतिक्रियाओं स्वयं सिद्ध भावे गिब्स योज्य शक्ति विपर्यास रासायनिक प्रतिक्रियाओं स्वयं सिद्ध भावे हरी ඔන්න යට තියන්න මෙහෙම एंट्रोपिय सह प्रतिक्रियावक स्वयं सिद्ध भावය एंट्रोपिय सह प्रतिक्रियावक स्वयं सिद्ध भावය अतर गणितमय संबंधे ताप गतिविद्यावे දෙවන නියමයේ මගින් කියවේ දෙවන නියමයේ මගින් अर्थ දක්වා ඇති එකී ගණිතමය සම්බන්ධතාවය गिब्स योज्य शक्ति विपर्यासः පහත පරිදි සම්බන්ධ කෙරේ right පේලි තුනකින් ලියන්න පළවෙනි පේලිය डेल्टा जी RXN कुडाई बिंदुව डेल्टा जी RXN कुडाई बिंदुව අතර පළවෙනි පේලිය මේ සම්බන්ධතාවය පළවෙනි පේලිය වන්නේ නම් රසායනික प्रतिक्रियाව
වන්නේ නම් රසායනික ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධව සිදුවේ රසායනික ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධව සිදුවේ ඊගා වාක්‍ය डेल्टा जी आर एक्सएन विशालයි බිඳුව වන්නේ නම් डेल्टा जी आर एक्सएन विशालයි බිඳුව වන්නේ නම් प्रतिक्रियाව स्वयं सिद्ध නොවේ प्रतिक्रियाව स्वयं सिद्ध නොවේ ඊගා වාක්‍ය डेल्टा जी आर एक्सएन समान බිඳුව වන්නේ නම් डेल्टा जी आर एक्सएन समान බිඳුව වන්නේ නම් प्रतिक्रियाව समतुलितතාවයට එළඹේ प्रतिक्रियाව समतुलितතාවයට එළඹේ හරි නේද රයිට් අපි මේකෙන් ගණන් ටික හදාගන්න ඊගාව දවසේ හරි අපි තව එක දවසක් මේ කොටසේ ගණන් හදන්න ගන්නවා මේ තව මම එක සිද්ධාන්ත පොඩි සරල දෙයක් කියලා පෙන්නන්න ඒක පෙන්නලාම සිද්ධාන්ත කොට ඉවර කරනවා ළමයි සතිය මම මේ ගැටලු ටික සාකච්ඡා කරනවා හරි ළමයි සතිය කතා කරන ගැටලු ටික මම WhatsApp group වල දානවා හරි පොඩි ටියුට් එකක් විදියට හරි ප්‍රශ්න දෙකක් විතර තියෙන පොඩි ටියුට් එකක් තනි කොලයකට ප්‍රින්ට් කරන්න පුළුවන් වෙන හදලා තියෙන්නේ මේ එක print එකක් අරන් ළමයි සතිය පන්තියට සම්බන්ධ වෙන්න. හරි. හැමෝටම පන්ති වල ශක්ති ද්‍රව ගණන් හදනවා. මේක ප්‍රැක්ටිස් කරන්න මම පොඩි ටියුට් එකක් දානවා. ටියුට් එක අරන් හරි මේ ළමයි ඊගාදස් පන්තියට සම්බන්ධ වෙන්න. හරි මේ පොඩි ටියුට් එකක් තනි කොල එකක් ඈ. හරි. අද මම ඔන්න පොඩි දෙයක් තව අන්තිමට පෙන්නන්න යනවා. මේ මෙන්න මෙහෙම. දැන් ඔයාලා හිතන්න මේකේ මේ ඩෙල්ටා G ට ගන්න පුළුවන් වගේයන් සම්බන්ධය. කේස් හතරක් තියෙනවා. මොනවද කේස් හතර? ඔයාලා හිතන්න රසායනික ප්‍රතික්‍රියාවක ඩෙල්ටා H තාපදායක වෙලා ඩෙල්ටා S තාපදායක වෙනවා. දැන් නමරින්. හරි. එතකොට ඩෙල්ටා G සමානයි. කොහොමද සමීකරණය තිබ්බේ? ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S දෙන්නම තාපදායක ප්‍රදායක වුණොත් ඍණ වුණොත් මොකද වෙන්නේ? හරි. ඔන්න මේ යන්න එපා බලන්න ආගෙන ඉන්න මේක වැදගත්ම ගෑල්ලා මේකේ තමයි බවුන වැඩි වෙලා තියෙන්නේ. මේකත් ඍණ මේකත් ඍණ. එතන T කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය. නිරපේක්ෂ උෂ්ණත්වය කවදාවත් ඍණ වෙන්නේ නැහැ. නිරපේක්ෂ උෂ්ණත්වය කවදාවත් ඍණ වෙන්නේ නැහැ. හරි. එතකොට මේ දෙන්නම ඍණ. ඍණ අඩු කිරීම ඍණ කියන්නේ මේක ඇල්ල ධන මේක ඇල්ල ඍණ. තේරුණාද? එතකොට මේක ඇල්ල ඍණයි ඍණයි ධන මේක ඇල්ල ඍණ. ඩෙල්ටා H ට වඩා විශාල වුණොත් T ඩෙල්ටා S මොකද වෙන්නේ? ඩෙල්ටා H ට වඩා T ඩෙල්ටා S විශාල වුණොත් ඍණ පාර්ට් එකට වඩා ධන පාර්ට් එක ලොකු වෙනවා. එතකොට ඩෙල්ටා G විශාලයි බිඳුව. හරිද? පළවෙනි කේස් එක. ඊට පස්සේ ඩෙල්ටා H ට වඩා කුඩා වුණොත් T ඩෙල්ටා S ඍණ පාර්ට් එක ලොකු වුණොත් ධන පාර්ට් එක පොඩි වුණොත් ඩෙල්ටා G ඍණ වෙනවා. එතකොට දෙන්නම ඍණ වුණාම පුතේ දෙන්නම ඍණ වුණාම මේ කෑල්ල ලොකුද පොඩිද කියන එක මත තමයි ඩෙල්ටා G තීරණය වෙන්නේ.
තේරුණාද? එතකොට සමහර විට උෂ්ණත්වය වැඩි වෙනකොට T delta S කැලේ ලොකු වෙනවනේ T ලොකු වෙනකොට T කුඩා වෙනකොට මේ වගේ ධන තේරුණාද? T කුඩා වෙනකොට T delta S චුටි වෙලා T ලොකු වෙනකොට ඒක delta S ට වඩා ලොකු වෙන්න පුළුවන්. හරි. T අඩු නිසා T අඩු වෙනකොට මේ පාර්ට් එක පොඩි මේ ගුණිතය පොඩි. T ලොකු වෙනකොට මේ ගුණිතය ලොකු වෙනවා. තේරුණාද? එතන මේ පාර්ට් එක ලොකු වෙලා ධනාගයක් ගන්න. ධනාගයක් ගන්න. පැහැදිලිද? ඔය එක කේස් එකක්. හරි. ඔය වෙන්න පුළුවන් ඒ බෑ. අපි හිතමු delta x ඍණ වෙලා delta s ධන වුණා කියන. හරිද? මේ කේස් හතරක් කියන්නේ delta s ධන වුණා කියන. දැන් මොකද වෙන්නේ බලන්න delta g සමානයි. delta x ඍණ t delta s. ඒතර මේ කැලල ඍණ මේ කැලල ධන. ඒතර මෙතනත් ඍණ මෙතනත් ඍණ. අනිවාර්යයෙන්ම delta g ඍණ වෙනවා. අනිවාර්යයෙන්ම delta g ඍණ. ඒ මෙතන ධන නම් ධන වැඩි කිරීම ඍණ කියන්නේ ඍණ. ඍණ නම් කොහොමද ඍණ තමයි ධන වෙන්න බෑ කවදාවත් ධන වෙන්න බෑ. කී මොනම උෂ්ණත්වය කියවුණත් ධන වෙන්න බෑ. මෙතන උෂ්ණත්වය ලොකු වුණොත් උත්තරේ ධන වෙනවා. උෂ්ණත්වය කුඩා වුණොත් උත්තරේ ඍණ වෙනවා. තව එකක් delta h ධන වෙලා delta s ඍණ වුණොත් මොකද වෙන්නේ කියලා. delta g සමානයි delta h ඍණ t delta s මේ කැලල ධන. එතකොට මේ අඩු කිරීම මේ කැලල ඍණ. අඩු කිරීම ඍණ කියන්නේ ධන. එහෙනම් delta g අනිවාර්යෙන් ධන. ඍණයි ධන වෙනවා. මේ පාර්ට් එකක් ධන මේ පාර්ට් එකක් ධන. උත්තරේ ධන. අන්තිමට delta h ධන වෙලා delta s උත් ධන වුණොත් මොකද වෙන්නේ බලන්න. delta g සමානයි delta h ඍණ t delta s මේ කැලල ධන මේ කැලල ධන. අනායත් මේකද ලොකු කියන එක මත ලකුණු දෙන්න වෙනවනේ. delta h ට වඩා delta h විශාල වුණොත් t delta s ට වඩා මේ කැලල ලොකු වුණොත් මේ කැලලට වඩා මොකද වෙන්නේ? උත්තරේ ධන. හරි. ලොකු ධන 100යි ඍණ 50යි. ධන 100යි ඍණ 50යි. උත්තරේ ධන. delta g ධන. delta h උඩා වුණොත් එහෙම t delta s ට වඩා මේ කැලල 20යි මේ කැලල 80යි. 20 ඍණ 80 ඍණ 60යි. එහෙනම් delta g ඍණ. හරි delta g. එතකොට ඔන්න ඔය අවස්ථා හතර ඔයාලා අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ අවබෝධ කරගන්න මේක කඩ කරන්න එපා. වෙන දේවල් ටික දෙන්න. දෙන්නව ඍණ වුණොත් මේ කැලල ලොකු වෙච්ච එකම උත්තරේ ධන වෙනවා. මේ කැලල කුඩා වෙච්ච එකම උත්තරේ ඍණ වෙනවා. තේරුණා? මෙයා ඍණ වෙලා මෙයා ධන වුණොත් ඍණ එකතු කිරි අඩු කිරීම ධන. delta g කුඩා කිරීමයි. ඍණයි දෙකම ඍණ අනිවාර්යෙන් ඍණ. delta g delta x ධන වෙලා delta s ඍණ වුණොත් ඍණයි ධන ධනයි. දෙන්නම ධන වුණොත් ධන අඩු කිරීම ඍණයි ධනයි. එතකොට මේ කැලල ලොකු නම් උත්තරේ ධන. මේ කැලල ලොකු නම් උත්තරේ ඍණ. හරි. කොහොම වෙන්නේ? හරි. විවිධ අවස්ථා එන වෙන්න පුළුවන්. මේ වගේ ඊට කලින් විභාග ප්‍රශ්න වල තියෙන නිසා තමයි මම ගෙවුවේ. හරි. එතකොට මම මෙහෙම ලියනවා මෙතන. මෙතන මෙහෙම ලියන්න පුළුවන්. ඉහළට යනවලදී T ඉහළට මේක delta g ධන කුඩා t අග යනවලදී
डेल्टा जी iya දැන් මෙතනත් එහෙම මොකද්ද පහළ උෂ්ණත්වවලදී G ඩෙල්ටා S කුඩා ඩෙල්ටා G දාන ඉහළ උෂ්ණත්වවලදී G ඩෙල්ටා G දැන් ඉතල මම යටින් යන්න ඕනේ මෙහාට යන්න T විශාල විට නෑ අපි කුඩා ගමනේ T කුඩා විට डेल्टा G දාන T විශාල විට තේරුණාද ඔන්න ඔය තව දෙක සම්බන්ධයක් right මෙන්න මේ සමාන ගණන් දුන්නේ හොඳද මම මේ සටහනේ ෆොටෝ එකක් හැමෝගෙම WhatsApp group වල දාන්න හරි මේ සටහන ගහගන්න හරි මේ සටහන ගහගෙන දැම්ම ගාලා ඉවර කරගන්න right මේකේ ගණිතය වල තේරෙනවා හරි අද නම් මම පාඩම මෙතනින් නවත්තනවා ශක්ති විද්‍යාව පාඩම හරි තව ලබන සතියේම පැය දෙකක් විතර අරගෙන මේකේ ගණන් කීපයක් සාකච්ඡා කරනවා සාකච්ඡා කරන ගණන් ටික මම WhatsApp group වල දාන්න හරි ඒ ටික සාකච්ඡා කරලා අපි ශක්ති විද්‍යාව කොටස මෙතන ඉවර කරමු හොඳයි මම සමුදා තවත් පාඩමක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා හොඳද තව සති දෙක තුනකින් විතර මම අලුත් පාඩමක් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා හොඳේ ෆිසිකල් පාඩමක් පොඩි එකක් බොහෝ විට ඒක විද්‍යුත් රසායනයේ පාඩම වෙයි හැමෝටම කලාප සම්පූර්ණතා පාඩම කරන නිසා ඒක විවරෙච්ච ගමන් අපි යනවා මේ චාලක විද්‍යාව පාඩමට හරි විද්‍යුත් රසායනයේ පාඩම තමයි බොහෝ විට සමුදා පටන් ගන්න ඉතාලගෙන ඉන්නේ හරි right අපි බලමු තව සති දෙකකින් විතර පාඩම පටන් ගන්න ඊට කලින් ශක්ති විද්‍යාව ගණන් ටික හරි මේ කොටස ගණන් ටික හදලා ඉවර කරමු මම මේක ෆොටෝ එකක් දාලා හැමෝගේ WhatsApp group වලට හරි මේක පිටපත් කරගන්න හරි තොර පාඩම හොඳට බලාගෙන ලබන සතියේ ඉන්න ලබන සතියේ ගණන් ටික හදන්න හරි right එහෙනම් අපි අද උතනින් නැවත මේකේ ෆොටෝස් වල දානවා WhatsApp group වලට ලියන කට්ටිය දැම්ම ලියන කට්ටිය ලියන්න පටන් ගන්න හරි හරි නේද? right එහෙනම් අපි අදට උතනින් වැඩේ නවත්තමු.